සමහරක් වෙලාවට මට හිතෙනවා මම දේශනා කරන්නේ එකම දේද කියලා. හැමදාම හිතෙනවා මම එකම දේ කියනවද කියලා. ඒත් එහෙම මට කියනවා කියලා හිතෙද්දී සභා ඉතිහාසයේ හිටපු ප්‍රධාන දේශකයෝ දෙන්නෙක් කියපු කතා දෙකක් මතක් වෙනවා. එතකොට මට සතුටු හිතෙනවා. එකක් චාල්ස් ස්පර්ජන් කියන එක්කෙනා කියනවා ඔබගේ දේශනාවේ ක්‍රිස්තුස් වහන්සේ ගැන නැත්නම් ගෙදර යන්න ආය දේශනා කරන්න එපා. ඔබට දේශනා කරන්න වැදගත් දෙයක් හම්බ වෙනවා. දේශනා කරන්න මම මෙතනට එන්නේ යේසුස් වහන්සේ ගැන කියන්න විතරයි. ඒ හින්දා ඕන දේශනාවක හරය යේසුස් වහන්සේ. ඕන ගීතිකාවක හරය යේසුස් වහන්සේ. ඕන පොතක හරය යේසුස් වහන්සේ. ඕන සාක්ෂියක හරය යේසුස් වහන්සේ. ඕන සභාවක හරය යේසුස් වහන්සේ. ඕන ක්‍රිස්තියානිකාරයෙක්ගේ හරය යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ නැත්තම් වැඩක් නැහැ කිසි දෙයක්. ඒත් එක මාටින් ලූතර් කියනවා මම හැමදාම සුභාරංචිය මිනිස්සුන්ට දේශනා කරනවා. මොකද හැමදාම මිනිස්සුන්ට සුභාරංචිය අමතක වෙනවා. ඒ හින්දා මේ දෙක හිතද්දි මට හිතෙනවා මමත් කමක් නැහැ හැමදාම කියන එක කිව්වට. මොකද අපිට එකකින් විතරයි අපි ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගෙන්. ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය නැති ඔබ මැරිලා. ආමේන්. ඒ නිසා අපි යාඥා කරමු ප්‍රේමවන්තේ. මගේ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. පියාණනි ඔබ යහපත් බලවත් සුද්ධයි. ස්වාමිනී මෙතන ඉන්න හැමෝම මිනිස්සු පියාණනි මිනිස්සු කියන්නේ ඔබ දුන්නේ නැත්තම් හුස්මක්වත් ගන්න බැරි හරි අසරණ జాතියක්. පියාණනි ඔවුන් ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන් 100% යැපෙන්නේ ඔබ මත. ස්වාමිනී නොහැදිලි කාර්යෝ පවා දන්නේ නැහැ ඔබ නැතුව උන්ට හුස්ම ගන්නවත් උන්ට කණ්ඩ දෙයක්වත් නැහැ කියලා. ස්වාමිනී ඔවුන්ගේ ශක්තියෙන් ජීවත් වෙනවා කියලා හිතනවා. නමුත් ඔබ නැතුව කවුද පියාණනි මේ පොළවේ ජීවත් වෙන්නේ? ඔබ තමයි හැම දෙයකම යැපෙන්න තියෙන විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. නමුත් කිතුණු අපි ඊට වඩා ආශිර්වාදලත්. මොකද ස්වාමිනී අපි ඊට වඩා දෙයක් දන්නවා. අපි හුස්ම ගන්නවට කනවට බොනවට ජීවත් වෙනවට වඩා දෙයක් දන්නවා. ඒ ඔබ වහන්සේ අපිව මවපු හේතුව ඒ ඔබ වහන්සේගේ ගැලවීම ක්‍රිස්තුස් වහන්සේව අපි දන්නවා. ඒ නිසා ප්‍රේමවන්ත පියාණනි මෙතන ඒ දෙගොල්ලොම ඉන්නවා. ඔබ වහන්සේ දන්නවා මෙතන ඒ දෙගොල්ලොම ඉන්නවා. ඔබ වහන්සේ මවපු අය අතර ඔබ අදහන නොඅදන දෙගොල්ලොම ඉන්නවා. නමුත් ඔබගේ වචනය බලවත් ඕනම් මලමිනියක් නැගිටවන්න. මොකද ස්වාමිනී ඔවුන්ට අයිතියක් නැහැ ඔබ කතා කරද්දි තීරණ ගන්න. ඔබ එන්ට කිව්වොත් මලවුන්ගෙන් නැගිටලා ලාසරස් පිටතට වරෙන් කියද්දි ලාසරස් ආවා වගේ ඔවුන් එතනින් නැගිටලා ආ යුතුයි. මොකද කතා කරන්නේ ජීවනයේ අධිපතියා නිසා. එනිසා ජීවනයේ අධිපතියාණනි ඔබගේ ජීවනයේ වචන වලින් මටත් මෙතනින් අයටත් කතා කරන්න. ඔබගේ මහිමේ පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි පෙරළමු සුද්ධ මතෙව් පොතේ 11 වෙනි පරිච්ඡේදයට. බයිබල් නැති අය කමක් නැහැ අහගෙන ඉන්න. තියන අය බයිබලේ කියවන්න පෙරලන්න එතන තියාගන්න. දරුවන් අම්මලට උදව් වෙන්න. අපි හැමෝම උනන්දුවෙන් මෙතන තියෙන කියව. මම ආවේ අලුත් දෙයක් හිතලා පුරුදු වෙලා ඔයාලට කියලා යන්න නෙමෙයි. මගේ වගකීම මෙතන තියෙන දේ හරියට ඔයාලට පහදලා දෙන එක. යේසුස් වහන්සේගේ කටින් කියපු වචන පැහැදිලි කරලා දෙන එක. ඊට වඩා දෙයක් මම එකතු කරන්නවත් අඩු කරන්නවත් බලාපොරොත්තුවක් නැහැ. මේ ඔබව මවපු දෙවියන් වහන්සේගේ වචනේ අපි මතෙව් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ ඉඳන් හොඳින් අහගන්න. හැමෝම කන් නැත්තෝ. එකල උන්වහන්සේ බලවත් ක්‍රියාවලින් බොහෝමයක් කරන්ට යෙදුණු නුවරවල් පසුතැවිලි නූ බැවින් ඒවට වරද තපන්ට පටන්ගෙන කොරාෂීන් නුඹට දුක් වේ. බෙත්සයිදා නුඹට දුක් වේ. නුඹ ඇතුලේ කරන ලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදෝන් ඇතුලේ කරන ලද්දේ නම් ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝනිරෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත. එසේවි නමුත් විනිශ්චය දවසේදී නුඹට වඩා තීර්ට සහ සීදෝන්ට ඉවසන්ට පහසු වන්නේයි කියමි. එම්බා කපර්නවුම නුඹ ස්වර්ගයේ දක්වා උසස් කරනු ලබන්නේහිද නුඹ පාතාලය දක්වා පහළට හෙළනු ලබන්නීය. නුඹ ඇතුලේ කරන ලද ආශ්චර්ය ක්‍රියා සොදොම් ඇතුලේ කරන ලද්දේ නම් අද දක්වා ඒවා පවතිනවා ඇත. එසේ වී නමුත් විනිශ්චය දවසේදී නුඹට වඩා සොදොම් රටට ඉවසන්ට පහසු වන්නේයි කියමි කීසේක. ඒ ප්‍රස්තාවයේදී යේසුස් වහන්සේ උත්තර දෙමින් ස්වර්ගයටත් පොළවටත් ස්වාමී වූ පියාණනි
ඔබ වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සංගවා තබා ලදරුවන්ට එළිදරව් කළ බැවින් ඔබට ස්තුති කරමි. එසේ පියාණනි මක්නිසාද එය ඔබගේ ඇස් සමූහයේ ප්‍රසන්නදායක විය. මාගේ පියාණන් වහන්සේ විසින් සියල්ල මට බාර දෙන ලද්දේය. පියාණන් වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත. පුත්‍රයා විසින් යමෙකුට පියාණන් වහන්සේ එළිදරව් කරන්නට සතුටු වන්නේද ඔවුන් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ හඳුනන්නේ නැත. වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව සිටින බැවින් මගේ වියගහ නුඹලා පිටටගෙන මගෙන් ඉගෙන ගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මගේ වියගහ පහසුය මගේ බරද සැහැල්ලුයයි කීසේක. මේ වචනේ පැහැදිලි කාරණා තුනක් ඔයාලට කියවද්දි තේරෙනවා. ඉස්ලාම යේසුස් වහන්සේ යම්කිසි නගර ටිකක් උන්වහන්සේ ජීවත් වෙද්දී ඒ වෙද්දී හිටපු නගරවලකට උන්වහන්සේ වරද තබනවා. ඒ කියන්නේ නගරයක් කියන්නේ නගරෙට නෙමෙයි නගරේ හිටපු මිනිස්සුන්ට. උන්වහන්සේ වරද තබලා කියනවා උඹලට දුක් වේ. මොකද උඹලා පසුතැවිලි උනේ නැහැ. බලන්න මං කියන එක හරිද කියලා 11 වෙනි පරිච්ඡේද 20 වෙනි පදේ කියනවා. උඹලා පසුතැවිලි නූ බැවින් උන්වහන්සේ වරද තබන්න පටන් ගත්තා. එතකොට මේ වරද තබලා යේසුස් වහන්සේ නුඹලාට දුක් වේ නුඹලා පසුතැවිලි නොවුණු නිසා නුඹලාට දුක් වේ කියලා උන්වහන්සේ 아무තු කතාවක් කියනවා. එක පාට උන්වහන්සේ දුක් වේ කියනවා. ඊට පස්සේ උන්වහන්සේ ඊට වඩා වැදගත් දෙයක් කියනවා. ඊට වඩා වැදගත් නැහැ. උන්වහන්සේ කියපු හැමදේම වැදගත්. නමුත් 아무තු දෙයක් ගැලපෙන්නේ නැහැ. එක පැත්තකින් උන්වහන්සේ ශාප කරනවා අනිත් පැත්තේ උන්වහන්සේ පියාණන් වහන්සේ හා උන්වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය ගැන කියනවා. මං කෑලි වලින් ඔයාලට යන්න. මෙතන මේ කොටසේ කියලා තියෙන විදියට දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද? හොඳට බලන්න. දැන් අපි කතා කරන්නේ දෙවියන් වහන්සේ ගැන. දෙවියන් වහන්සේගේ අදහස දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න එක අපි හැමෝටම වැදගත්. මොකද්ද මෙතන කියලා තියෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත? ඔබට ප්‍රසන්නදායක උනේ මොකක්ද? බලන්න 26 වෙනි පදේ. නැත්නම් 25 26. ස්වර්ගයට පොළොවට ස්වාමී වූ පියාණනි ඔබ වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සංගවා ලදරුවන්ට එළිදරව් කළ බැවින් ඔබට ස්තුති කරමි. එසේ පියාණනි මක්නිසාද ඔබගේ ඇස් හමුවේහි ප්‍රසන්නදායක විය. එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ උන්වහන්සේට ප්‍රසන්න දේ උනේ යම්කිසි කාරණයක් ප්‍රඥාවන්තයන්ගෙන් හංගලා දැනුම ඇත්තන්ගෙන් හංගලා ලදරුවන්ට එළිදරව් කරන එක. බලන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රඥාවන්තයන්ගෙන් යම්කිසි දෙයක් හංගලා ලදරුවන්ට ඒක එළිදරව් කරන එක. ඔයාලට පැහැදිලි. දැන් අපි බලමු මේට සම්බන්ධ පදයක් තියෙනවා 1 කොරින්ති 21 පෙරලන්න ඕනේ නැහැ මම කියවන්න ඔයාලා ලියා ගන්න. 1 කොරින්ති 21 මෙහෙම කියනවා. 1:21 මක්නිසාද දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා සුවකීය ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේ ඇඳින නොගත් බැවින් දේශනා කිරීමේ මෝඩකම කරන කොටගෙන අදහන්නන් ගලවන්ට දෙවියන් වහන්සේ සතුටු වූසේක. පැහැදිලි දෙවියන් වහන්සේ හිතා මතා යම්කිසි කාරණයක් හංගවනවා ප්‍රඥාවන්තයෝන්ගෙන්. කවුද මේ ප්‍රඥාවන්තයෝ? 1 කොරින්ති 1:21 කියන විදිහට මේ ප්‍රඥාවන්තයෝ තමයි ලෝකේ ප්‍රඥාවන්තයෝ. කවුද ලෝකේ ප්‍රඥාවන්තයෝ? ලෝකෙ විදියට මේ ලෝකේ ඉන්නේ ප්‍රඥාවන්තයෝ. ඔබ දන්න ප්‍රඥාවන්තයෝ කවුද? ඔබගේ ලෝකේ ඉන්න හොඳම ප්‍රඥාවන්තම මිනිසයා කවුද? ඔබගේ ගුරුවරයෙක්. නැත්නම් ඔබ දන්න විද්‍යාඥයෙක්. නැත්නම් මේ සමාජයේ දැනු පිරුම් ඇති කෙනෙක්. හොඳට විද්‍යාව ඉගෙන ගත්ත, හොඳට තාරකා ශාස්ත්‍රය හදාරපු, හොඳට දැනුමක් තියෙන ගණන් දන්න මිනිස්සුયો තමයි අපි ලෝකේ ප්‍රඥාවන්තයෝ කියලා පිළිගන්නේ. අද මිනිස්සු තමන්ගේ දරුවට දෙන්න පුළුවන් උපරිම දේ කියලා හිතන්නේ හොඳම අධ්‍යාපනය. තමන්ගේ දරුවා හොඳම ප්‍රඥාවන්තයෙක් වෙනවා කියලා එලා මනින්නේ අධ්‍යාපනයේ O level 10ක් අරන් A level A3ක් A4ක් අරගෙන කැම්පස් ගිහිල්ලා හොඳම රිසල්ට් අරන් විද්‍යාඥයෙක් වෙලා NASA එකට යනවා නම් ඒ වගේ ප්‍රඥාවන්තයෙක් මේ ලෝකෙට නැහැ. දමෝපියෝ ඒ තරම් සතුටු වෙන්නේ නැහැ ඒ වගේ දරුවෙක් ගැන. නමුත් ජේසුස් වහන්සේ කියන විදිහට එවැනි ප්‍රඥාවන්තයන්ට උන්වහන්සේ යමක් සැඟෙව්වා. එවැනි ප්‍රඥාවන්තයට උන්වහන්සේ අසුවෙන්ට දුන්නේ 1 කොරින්ති 1:21 කියන විදිහට. ඒක උන්වහන්සේ කරේ උන්වහන්සේගේ ප්‍රඥාව පාවිච්චි කරලා. උන්වහන්සේ මෞංකාරය
එතකොට මේ මැවිල්ල මේ මිනිස්සු කියන මැවිල්ලට උන්වහන්සේ යම්කිසි මාර්ගයකින් හිර කරා යමක් එලිදරව් වෙන එක. එතකොට ප්‍රඥාවන්තයෝ කියන්නේ මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රඥාවන්තයෙක් වෙන්න. නෑ ඔබ හරි ප්‍රඥාවන්තයි. ඔබට කවුරු හරි ඇවිල්ලා ඕදනක් දෙන්න බලන්න. ඔබ තරම් ප්‍රඥාවන්තයෙක් නැද්ද කියලා. ඌ කවුද මට කියන්න? ඔබ කවුද මට කියන්න? ඔබත් හරි ප්‍රඥාවන්තයි. එතකොට මේ ලෝකේ විදියට ප්‍රඥාවයි කියලා හිතන මිනිස්සුන්ගෙන් දෙවියන් වහන්සේ යමක් සැඟෙව්වා. ඊට පස්සේ උන්වහන්සේ මෝඩයෝ කියන 1 කොරින්ති 1 වෙනි පරිච්ඡේදේ නම් මෝඩයෝ මේ යේසුස් වහන්සේ කියන මතෙව් 11 නම් බාලයෝ මෙයාලට යමක් එලිදරව් කරා. කවුද මේ බාලයෝ? මතෙව් 18 1 ඉඳන් 5ට මෙහෙම කියනවා. පෙරලන්න ඕනේ නෑ. නැවතත් මම කියන්නම්. ඔයාලා මතෙව් 18 1 ඉඳන් 5ට මෙහෙ ආගන්න. ඒ පැයේදී ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ස්වර්ග රාජ්‍යයේ ඊට උතුම් වන්නේ කවුද ඇසුවෝය. උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවා වුන් මැද සිටවා සැබවක් නුඹලාට කියමි නුඹලා හැරි කුඩා දරුවන් මෙන් වුනොත් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත් වෙන කවුරු නමුත් ස්වර්ග රාජ්‍යයේ ඊට උතුම් තැනැත්තාය. යමෙක් මාගේ නමින් මෙබඳු කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහුව මා පිළිගන්නේ. එතකොට දැන් මෙතන යේසුස් වහන්සේගේ භාෂාවෙන් නම් මේ බාලයා නැත්තම් දරුවා ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ little children. එතකොට මේ කුඩා දරුවන්ට වගේ අයට තමයි මේ දේ එලිදරව් කරන්නේ. එතකොට යේසුස් වහන්සේ මතෙව් 18 කියන විට මේ කුඩා දරුවා තමයි අර ලෝකෙ විදියට ප්‍රඥාවත් නැති යටහත් යම්කිසි ආත්මික හිඟයක් ඇතුළාන්තයේ හිඟයක් ඔහු කවුරු දරුවෝ කාමත දෙයපෙන්නේ දෙමව්පියෝ මත. දරුවෝ තනියම තීරණය කරගන්නේ නැහැ. ජොබ් වලට යන්නේ නැහැ. හම්බ කරලා පවුලට කන්න දෙන්නේ නැහැ දරුවෝ. දරුවන්ට තනියම තීරණයක් ගන්න බෑ. දරුවා කවුරු හරි මත යැපෙනවා. යටහත් දරුවෝ. දැන් ඉන්න දරුවෝ ගැන නෙමෙයි මම කතා කරන්නේ. දරුවෝ යටහත්. එතකොට දරුවෝ කියන්නේ යේසුස් වහන්සේ අදහස් කරන්නේ යටහත් මිනිස්සුන්ට, බාලයොන්ට, ලෝක විදියට නෙමෙයි මෝඩයොන්ට මේ දේ එලිදරව් කරා. ඒ නිසා මෝඩයෝ හරි ආශිර්වාදලත් මෙතන ඉන්න. ඔබගේ O level result හරි හොඳ නැත්තම් ඔබ ආශිර්වාදලත්. ක්‍රිස්තුස් වහන්සේට විතරයි මෝඩයන්ට ආශිර්වාද කරන්න. ඒ නිසා ප්‍රේමවන්තයනි මෝඩයෙක් වීම ආශිර්වාදයක්. මම කියන්නේ නැහැ එහෙම කියලා දරුවන්ව ඉස්කෝලේ යවන්න එපා කියලා. මම අදහස් කරන්නේ වෙන දෙයක්. මෝඩයෝ කියන්නේ ඔබ හිතනවා නම් ඔබ දන්නවා කියලා ඔබ මොකුත් දන්නේ නැහැ. ඔබ හිතනවා නම් මම මොකුත් දන්නේ නැහැ කියලා ඔබ තමයි මෝඩයා. ඔබ හොඳයි. ඔබ එහෙනම් බාලයෙක්. ඔබ මත යැපෙනවා නම් මම මෙච්චර කල් දැනගත්ත දේවල් මට ඇති. මම ජීවිතයේ සත්‍යතාවය දන්නවා. මට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. අයියෝ මගේ දෙමව්පියෝ මට දීපු දේ ඇති කියලා කවුරු හරි මෙතන ප්‍රඥාවන්තයෙක් ඉන්නවා නම් ඔබගෙන් යමක් දෙවියන් වහන්සේ හැංගුවා. ඒ දේ ඔබට කවදාවත් උන්වහන්සේ එලිදරව් කරන්නේ නැහැ. නමුත් කවුරු හරි මෙතන ඉන්නවා නම් බාලයෙක් මම දන්නේ නැහැ. මං ඇයි මේ ලෝකෙට ආවේ කියලා මම දන්නේ නැහැ. මම මේ ලෝකෙන් කොහෙටද යන්නේ කියලා මම දන්නේ නැහැ. මං ඇයි මේ ආවේ හේතුව මම දන්නේ නැහැ. මම මෝඩෙක්. අනේ මට කියලා දෙන්න කියලා ඔබ කවුරු හරි මෙතන ඉන්නවා නම් සිතෙන් ආත්මෙන් දිලින්දෙක් ඔබ ආශිර්වාදලත් එක්ක වෙන්න යනවා. කවුරු හරි ඉන්නවා නම් මෙතන ශෝකවන්නේක් ඔබ ආශිර්වාදලත් එක්ක වෙන්න යනවා. කවුරු හරි මෙතන ඉන්නවා නම් ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෙක් ඔබ ආශිර්වාදලත් එක්ක වෙන්න යනවා. ඒ නිසා ප්‍රේමවන්තයනි මෝඩයන්ට යමක් එලිදරව් කරා ප්‍රඥාවන්තයන්ගෙන් දෙවියන් වහන්සේ යමක් සැඟෙව්වා. මේ මම කතා කරන්නේ විශ්වයේ එකම ඇත්ත ගැන. හොඳින් අහගන්න. පැය භාගයයි. හොඳින් අහගන්න. මොකක්ද දැන් එලිදරව් කරන්න උන්වහන්සේ තීරණය කරේ? ඒක වැදගත්. දැන් මෝඩයන්ට එලිදරව් කරා ප්‍රඥාවන්තයන්ගෙන් හැංගුවා. උන්වහන්සේ මොකක්ද එලිදරව් කරේ? බලන්න. 27 වෙනි පදය. මාගේ පියාණන් වහන්සේ විසින් සියල්ල මට බාර දෙන ලද්දේ. පියාණන් වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත. පුත්‍රයා විසින් යමෙකුට පියාණන් වහන්සේ එලිදරව් කරන්න සතුටු වන්නේද ඔහුන් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ හඳුනන්නේ නැත. දෙවියන් වහන්සේව දැනගන්න එක උන්වහන්සේ ප්‍රඥාවෙන් දැනගන්න ඉඩ දුන්නේ නැහැ. කිසිම මේ ලෝකේ ප්‍රඥාවන්තයෙක්ට, විද්‍යාඥයෙක්ට, ගණිතඥයෙක්ට, ක්‍රීඩකයෙක්ට, දේශපාලඥයෙක්ට බෑ තමන්ගේ ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේ දැනගන්න. දෙවියෝ දැනගයි, දෙවිගොල්ලෝ දැනගයි,
සැබෑ දෙවියන් වහන්සේ දැනගන්නේ නැහැ ඔබගේ ප්‍රඥාවෙන්. කිසිම මිනිසෙකුගේ ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේව දැනගන්න බැරි වෙන්න උන්වහන්සේ මාර්ගය වැහුවා. මම තව සාධාරණ කරන්නම්. ඔබ බලන්න 1 කොරින්ති 1 පරිච්ඡේදයේ ඒක පැහැදිලිවම කියනවා. මක් නිසාද දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේව ඇඳින නොගත් බැවින් දෙවියන් වහන්සේව ඇඳින ගන්න බෑ ලෝකේ ප්‍රඥාවට. ඒක කවුද කරේ? එම කරේ දෙවියන් වහන්සේ. ඒ නිසා කවුරුත් ස්වර්ගෙ ඉන්නේ යන්නේ නැහැ. මතක තියාගන්න. මම ඔබව කොහොම හරි හොයාගත්තා ස්වාමී. මම විද්‍යාව ගිහිල්ලා ඇල්බර්ට් අයින්ස්ටයින් එක්ක එයාගේ තාරකා විද්‍යාව හඳුනාගෙන ඉද්දි මට ස්පේස් එකට යද්දි මට ඔබව හම්බ වුණා. මම ඔබව අදාහගත්තා. කවුරුත් නැහැ. කිසිම මාර්ගයක් සැබෑ දෙවියන් වහන්සේ වෙතට ගෙනියන්නේ නැහැ එක මාර්ගයක් හැරෙන්න. එතකොට උන්වහන්සේ හිතා මතාම මේ දේවල් වැළැක්වුවා මනුෂ්‍ය බුද්ධියට හසු නොවන එක. ඒකයි අද කවුරුත් ක්‍රිස්තියානි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචි අහනකම් දෙවියන් වහන්සේව දන්නේ නැත්තේ. ඒකයි. උන්වහන්සේක වළක්වලා තියෙන්නේ. උන්වහන්සේ වළක්වලා තියෙන්නේ ඇයි? උන්වහන්සේක වළක්වලා තියෙන්නේ 1 කොරින්ති පොතේ කියන විදිහට. බලමු 1:29 1 කොරින්ති 1:29. ඇයි වළක්වලා තියෙන්නේ? උනහගන්න. එසේ කලේ කොයි මිනිසෙක්වත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාරට්ටු කර නොගන්නා පිණිසය. උන්වහන්සේ කැමති නෑ. උන්වහන්සේගේ අත් දෙකෙන් මවපු උන්වහන්සේ ජීවනයේ හුස්ම දුන්නු උන්වහන්සේ මත 100% යැපෙන උන්වහන්සේ නැත්තම් එක හුස්මක් ගන්න බැරි මේ මැටි ගොඩ උන්වහන්සේට විරුද්ධව පාරට්ටු කර ගන්නවට. උන්වහන්සේ කැමති නෑ කිසිම මැවිල්ලක් මැවුම්කාරයට ඉහළින් යනවට. ඒ නිසා උන්වහන්සේ කිව්වා උඹලගේ ප්‍රඥාවෙන් මාව හොයාගන්න බෑ. මම ක්‍රමයක් දෙනවා. ඒ ක්‍රමයට ඇරෙන්න කිසිවෙක් මගේ ගාවට එන්නේ නෑ. මොකද උඹලට කියපු දේ උඹලා කරේ නෑ. උඹලා පළවෙනියටම මගේ ආඥාව කැඩුවා. උඹලා මාව එපා කිව්වා. උඹලා දෙවිවරු නොවන බොරු දෙවිගොල්ලොන්ට පිළිම හදාගෙන වැන්දා. උඹලා මාව එපා කරා. උඹලා පාපයට ආශා කරා. ඒ නිසා දැන් උඹලට බෑ. උඹලගේ ක්‍රමයට මං ගාවට එන්න. දැන් එනවනම් එන්නේ මගේ ක්‍රමයට විතරයි. ඒ ක්‍රමයේ ඇරෙන්න වෙන කවුරුත් උන්වහන්සේ ගාවට එන්නේ නැහැ. ඒ නිසා හැම දෙයියොම එක දෙයියෝ ගාවට යන්නේ නැහැ. හැම ප්‍රඥාවම ඒ දෙවියන් වහන්සේ ගාවට යන්නේ නැහැ. ඕන දෙවි කෙනෙක් අදහමු අපි දෙවියන් වහන්සේ නෑ. ඔබට බෑ එම කරන්න. ඉන්නේ එක දෙවියන් වහන්සේ. එයා ගාවට යන්න තියෙන එක පාරයි. කොහොමද කියන්නේ? ඒක එයා තීරණය කරේ. ඔබව මවපු කෙනා තීරණය කරපු පාරෙන් යන්න. වෙන පාරවල් වලින් යන්න හදන්න එපා. යන්න බෑ. යයි නිරයට. උන්වහන්සේ කිසිවෙක් පාරට්ටු කර නොගන්නා පිණිස උන්වහන්සේ ඉදිරියේ. ඒ නිසා ස්වර්ගයේ කවුරුත් ගිහිල්ලා කියන්නේ මම ඔබ හොයාගෙන ආවා. මම ඔබ කොහොම හරි හොයාගත්තා. මට ඒක හම්බුණා. නෑ. ස්වර්ගයේ ඉන්නවා නම් කවදා හරි මිනිස්සෙක් කොහොමද දන්නවද කියන්නේ? ඔබ මාව ගෙනාවා. ඔබ මට එළිදරව් වුණා. ඔබ නැත්තම් මං අද මෙතන නෑ. ඔබගේ පුත්‍රයා නිසායි මං අද මෙතන ඉන්නේ. ඔබට ප්‍රශංසාව වේවා. ඔබට මහිමය වේවා. ඔබට ගෞරවය වේවා. මේ තමයි ස්වර්ගයේ අපි හැමදාම ගායනා කරන ගීතිකාව. පැටලු පැටවානන් නැරෙන්න මම මෙතන ඉන්න කිසි හේතුවක් නැහැ. ඒ නිසා කිසි ප්‍රඥාවන්තයෙක්ට බැරි වුණා ඒක. නමුත් උන්වහන්සේ හිදරව් කරා. කාතුලින්ද මේක කරන්නේ? බලමු. 11:27. මාගේ පියාණන් වහන්සේ විසින් සියල්ල මට බාර දෙන ලද්දේය. පියාණන් වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත. පුත්‍රයා විසින් යමෙකුට පියාණන් වහන්සේ එළිදරව් කරන්න සතුටු වන්නේද ඔවුන් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ හඳුනන්නේ නැත. පුත්‍රයාණන් වහන්සේ යමෙකුට පියාණන් වහන්සේව පෙන්වුවේ නැත්නම් පුත්‍රයාණන් වහන්සේ යමෙකුගේ ඇස් ඇරලා දෙවියන් වහන්සේගේ සත්‍යතාවය පෙන්눔 කරේ නැත්නම් යේසුස් වහන්සේ යමෙකුට දෙවියන් වහන්සේ එළිදරව් කරේ නැත්නම් කිසිවෙක් දෙවියන් වහන්සේව දැනගන්න යන්නේ නැහැ. හැබැයි 1 කොරින්ති පොතේ මෙහෙම කියනවා. නමුත් ලියා තිබෙන ලෙස දෙවියන් වහන්සේ විසින් තමන්ට ප්‍රේම කරන්නන්ට සූදානම් කළ දෙයක් ඇද්ද? ඒ දේ ඇසට නොපෙනුනේය, කනට නොඇසුනේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමිණෙන්නේය. නමුත් දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන අපට ඒ දේ එළිදරව් කළසේක.
පුත්‍රයාණන් වහන්සේ ආත්මයාණන් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ ලිදරව් කරපු කෙනෙකුට ඇරෙන්න දෙවියන් වහන්සේ කාටවත් හම්බ වෙන්නේ නැහැ. පුත්‍රයාණන් වහන්සේ හිට ගන්නවා. යේසුස් වහන්සේ ඔබ ඉස්සරහා හිටගද්දී ඔබ යේසුස් වහන්සේ දිහා බලනවා. ආත්මයාණන් වහන්සේ ඇවිල්ලා ඔබ ඇස් දෙක අරිනවා. ඔබ යේසුස් වහන්සේ තුල ඉන්න දෙවියන් වහන්සේව දකිනවා. වෙන ක්‍රමයක් නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආත්මයාණන් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ වෙතට මේ හැරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඔබ කිසි දෙයක් කරන්නේ නැහැ. මේක කරන්නේ දෙවියන් වහන්සේ. ඒකයි නිකොදෙමුස් ඇවිල්ලා අහන්නේ. අහදී යේසුස් වහන්සේ කියනවා උලඟ කැමැති තැනට වැදෙනවා. ඒකේ සද්ද ඔබට ඇහෙන්නේ නැහැ. ඒ වගේ තමයි අලුතෙන් ඉපදෙලා ඉන්න අය. කොයි වෙලේ කොහොමද කොතනද ඉන්නේ කියලා ඔබ දන්නේ නැහැ. එකපාරට ඔබගේ ඇතුලේ තියෙන අන්ධ ඇස් දෙක ඇරිලා ඔබ දකින්න දෙවියන් වහන්සේව. ක්‍රිස්තියානි කාරෝ හරි මෝඩයෝ වගේ සමහරුන්ට පේන්නේ. ඇයි මේ කෑ ගහන්නේ? ඇයි මේ ප්‍රශංසා කරන්නේ? නොදකින්න දෙවි කෙනෙකුට. ඇත්තටම ඇයි අපි පිස්සෝ? එහෙම බලද්දී අපි පිස්සෝ ඇයි? සමහරුන්ට නොපෙනෙන දෙයක් අපේ ඇස් වලින් දැකලා තියෙනවා. ආමේන්. අපේ අතුලාන්තය දැකලා තියෙනවා. ඒ තේජසේ රජතුමාගේ ආලෝකය. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ කියන මූණ අපි දැක්ක අපේ අතුලාන්තේ. ඒ දෙවියන් වහන්සේටයි අපි දිනපතා ප්‍රශංසා කරන්නේ. එයා වෙනුවෙනුයි අපි දන ගහන්නේ. එයා වෙනුවෙනුයි මිනිස්සු ජීවිතේ දෙන්නේ. ඇයි අපි දැක්කා? දකින්න නැතිව විවේචනය කරන්න එපා. ඔබ දැක්කේ නැත්නම් අහගෙන ඉන්න. අද සමහරක් විට ඔබට උන්වහන්සේව පෙන්වයි. යේසුස් වහන්සේ. එතකොට උන්වහන්සේ සංගවල තැබුව ප්‍රඥාවන්තයෝන්ගෙන් මෝඩයන්ට එළිදරව් කරා. පුත්‍රයාණන් වහන්සේ තුලින් දකින්නේ දෙවියන් වහන්සේව ආත්මයාණන් වහන්සේගේ උපකාරයෙන් උන්වහන්සේගේ මහිමයට කවුරුත් පාරට්ටු කරගන්න පිණිස නෙවෙයි. දැන් හරි පුදුම වචනයක් තියෙනවා. හරි පුදුමයි කියන්නේ සමහරවිට. මම ගොඩාක් ක්‍රිස්තියානි ජීවිතේ අහලා තියෙන පදයක් තමයි වෙහෙසවන්නේනි. බර උසුලන්නේනි මා වෙතට එන්න මම ඔබට සහනය දෙනවා. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ වචනේ මෙතන තියෙයි කියලා. එක පැත්තකින් උන්වහන්සේ ශාප කරා පසුතැවිලි නොවුණු සෙනගට. දෙවෙනියට උන්වහන්සේ කියනවා මම එළිදරව් කරොත් ඇරෙන්න වෙන කවුරුත් දෙවියන් වහන්සේව දන්නේ නැහැ. උන්වහන්සේ කියනවා පියාණන් වහන්සේ දන්නේ දෙවියන් යේසුස් වහන්සේ එළිදරව් කරපු අය විතරයි. ඒ හුස්මටම උන්වහන්සේ කියනවා වෙහෙසවන්නේනි බර උසුලන්නේනි මා වෙතට පැමිණෙන්න. උන්වහන්සේ නම් එළිදරව් කරන්නේ. උන්වහන්සේ නම් පෙන්වන්නේ. ඇයි ඔබට උන්වහන්සේ ආරාධනා කරන්නේ? ඒක උන්වහන්සේට 100% අයිති දෙයක් නම්. ඒක උන්වහන්සේගේ බලයෙන්ම වෙන දෙයක් නම්. ඇයි කියන්නේ වෙහෙසවන්නේනි බර උසුලන්නේනි මා වෙතට එන්න කියලා. ප්‍රේමවන්තේනි මෙතනයි ජීවිතයේ ඔබගේ තීරණය වෙන්නේ. කවුද වෙහෙසවන්නෝ? කවුද බර උසුලන්නෝ? අපිට මතක් වෙනවා නාටාම්බි අයියලාව. එව නැත්නම් අපි කොන්ක්‍රීට් එකක් දාද්දි මහන්සින. ඔව් ඒවා වෙහෙසයි බරයි. නමුත් බලන්න යේසුස් වහන්සේ කියනවා නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේ කියලා. එහෙනම් මේ වෙහෙස ඔබගේ ආත්මයට සම්බන්ධ වෙහෙසක්. එහෙනම් මේ වෙහෙස ඔබගේ අතුලාන්තය සම්බන්ධ වෙහෙසක්. ප්‍රේමවන්තේනි නිකන් හිතන්න ඔබ රාත්‍රියේ නිින්දට යන්න කලින් ඕන කෙනෙක් තරුණයෝ තරුණියෝ මව පියා වයසක ඕන කෙනෙක් රෑ නිින්දට යන්න කලින් කී දෙනෙක් තෘප්තිමත් විදියට නිදා ගන්නවද මේ ලෝකේ? නෑ. මොකක්ද අඩුවක් තියෙනවා. ඔවුන් හොයනවා. ඔවුන් අරක්කු වලින් මේක හොයනවා. සිගරට් එකෙන් මේක හොයනවා. වෛශ්‍යාකමෙන් මේක හොයනවා. තව සල්ලාලකමින් මේක හොයනවා. ඔවුන්ට හිඟයි. ඇයි අපි ජීවත් වෙන්නේ? දන්නේ නැහැ. අපිට හැඟීම් දැනෙනවා. අපි කොහොමද ජීවත් වෙන්නේ? ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ගේ මේ ආත්මය ඇතුලේ ලැබුණේ නැති මොකක්ද එකක් තියෙනවා. මේ හිස්කම ඔවුන්ට මොන දෙයකින්වත් බෑ අයින් කරගන්න. ඒකට ඔවුන් වතුර නොවන වෙන දේවල් බොනවා. සැබෑ වතුර නොවන. ඔවුන් බොනවා. නමුත් ඒවා ලීක් වෙනවා. දවසයි දෙකයි මාසෙයි ඒවා නැති වෙලා යනවා. ඇත්තටම ප්‍රීතිමත් නැහැ. ඇත්තටම මේ ආත්මය හිස්. ඇත්තටම ප්‍රීතිමත් වෙලා නැහැ. ඔවුන් හිතනවා මේ පිළිමය මගේ ආඥාව අහන්න ඇති කියලා. කවදාවත් ඒ පිළිමය උන්ට නැවත කතා කරලා නැහැ. ඔවුන් හිතනවා
හිතෙනවා මේ ගහ මට කතා කරයි කියලා. කවදාවත් ඒ ගහට ඔබ වතුර දුන්නත් ඇරෙන්න ඒ ගහෙන් ඔබට කවදාවත් සහනයක් දීලා නැහැ. ඔබ මෙච්චර කල් විශ්වාස කරපු හැම දෙයක්ම ඔබගේ අතුලාන්තේ පිරෙව්වේ නැහැ. ඔබ වෙහෙස වෙලා ඔබ බර කරේ තියාගෙන ඇයි මේ ජීවිතය? ඇයි මේ ජීවිතය? මොකක්ද මේ ජීවිතය? එක පැත්තකින් රෝගය, එක පැත්තකින් මරණය, එක පැත්තකින් අසමාදානය, එක පැත්තකින් කරපු පව් මතක් වෙනවා. කවුරුත් දන්නේ නැහැ අපේ හිත වෙහෙසයි, බරයි. ආත්මයට සහනයක් නැහැ. යේසුස් වහන්සේ කියනවා මා වෙතට කොහෙවත් යන්න එපා. අර පාර ඒ පාරේ යන්න කිව්වේ නැහැ යේසුස් වහන්සේ. අර පේනවද? ඒකට වඳින්න කිව්වේ නැහැ යේසුස් වහන්සේ. මෙහෙම කරන්න. මාසයක් කන්නේ නැතුව ඉන්න. මේ පූජාව කරන්න. මේ වට්ටිය දෙන්න. නැහැ. මා වෙතට එන්න. ක්‍රිස්තියානිය එක පුද්ගලයෙක් ගැන. ඒ මාංශවත් වූ දෙවියන් වහන්සේ හෙවත් යේසුස් වහන්සේ ගැන. ක්‍රිස්තුස් වහන්සේ ගාවට එන එක තමයි ක්‍රිස්තියානිය. යේසුස් වහන්සේ හමුවීම තමයි ක්‍රිස්තියානිය. උපතින් ක්‍රිස්තියානිකාරයෝ මේ ලෝකේ නැහැ. මේ ලෝකේ නැහැ උපතින් ක්‍රිස්තියානිකාරයෝ. පාස්ටර්ස්ලාගේ පුතෙක් දුවෙක් වුණාට ක්‍රිස්තියානිකාරයෝ වෙන්නේ නැහැ. බයිබල් කොලෙජ් ගියාට ක්‍රිස්තියානිකාරයෙක් වෙන්නේ නැහැ. දිලිදුට කණ්ඩ දුන්නට බොණ්ඩ දුන්නට සේවය කරාට ක්‍රිස්තියානිකාරයෙක් වෙන්නේ නැහැ. කිතුණුවෙක් යේසුස් වහන්සේ හමු වුණු දාටයි කිතුණුවෙක් වෙන්නේ. යේසුස් වහන්සේ හම්බුණු ඔබ ක්‍රිස්තියානිකාරයෙක්. ඔබ යේසුස් වහන්සේ නැත්නම් ඔබ කිතුණුවෙක් නෙමෙයි. මා වෙතට එන්න. වෙන කොහෙවත් නෙමෙයි. ඔබ යන්න ඇති වෙන තැන් වලට. එයා කියන්නේ මා වෙතට එන්න. මා වෙතට එන්න මමයි ඒ තැනත්තා. මම බය නැතුව කියනවා මම වෙන කොහෙවත් නෙමෙයි. ප්‍රේමවන්තයනි දැනට යේසුස් වහන්සේ ඇවිල්ලා අවුරුදු 2000කට වැඩි. අදටත් පල්ලි පෙරෙන්න කිතුණුවෝ ඉන්නවා. අද ඔබ අරාබියට පාකිස්තානයට ගියොත් මිනිස්සු මැරෙනවා. මේ ළඟදී දේශකයෙක් කියනවා මට ඇහුණා කුඩා දරුවෙක් යේසුස් වහන්සේ අදහන. කුඩා කියන්නේ අවුරුදු 13ක 14ක වෙන්න ඇති. එයා ඒ රජයේ ඒ සේවකයෙක් ඇවිල්ලා තුවක්කුව දික් කරලා කියනවා ඒ දරුවට ඔබ යේසුස් වහන්සේ අදහනවද නැද්ද? අදහනවා නම් මම ඔබට වෙඩි තියනවා. මේ දරුවා කියනවා මට බයයි. මට වෙඩි තියන්න එපා. හැබැයි මම යේසුස් වහන්සේ අදහනවා. ආමේන්. ඇයි මේ? මොකද ඒ දරුවා දැක්කේ අවුරුදු 13 දරුවගේ මොලේ විකල්ද? ඇයි අපි අද නමස්කාර කරන්නේ මේ අවුරුදු ගාණක් ගිහිල්ලා වඩුවෙක්ගේ පුතෙක් වුණු කිසිම රාජ්‍යයක් යටත් කරේ නෑ යා. කිසි අවියක් අතට ගත්තේ නෑ යා. කිසි මිනිහෙකුට බැන්නේ නෑ. කිසි මිනිහෙකුට ගැහුවේ නෑ. කිසි දෙයක් බලෙන් ලබා ගත්තේ නෑ. නමුත් අදටත් මිනිස්සු ජීවිතේ උන්වහන්සේ වෙනුවෙන් දෙනවා. ඇයි? අපි දන්නවා එයා ඇත්ත කියලා. අපි දැකලා තියෙනවා එයා අපේ ආත්මෙන්. එයා ඇත්ත. ඒ නිසා එයා වෙතට එන්න. ඔබට වෙහෙසයිද? ඔබට බරයිද? යේසුස් වහන්සේ වෙතට එන්න. යේසුස් වහන්සේ වෙතට එන්න. ඊට පස්සේ උන්වහන්සේ කියනවා වෙහෙසවන්නේනි බර උසුලන්නේනි මා වෙතට එන්න. මා සිටින් මෘදුව යටත්ව සිටින බැවින් මගේ වියගහ නුඹලා පිටටගෙන. දැන් දෙවෙනියට එයා කියනවා මං වෙතට එන්න මගේ වියගහ ඔබ පිටට ගන්න. මොකක්ද වියගහ කියන්නේ? වියගහ කියන්නේ හරක් දෙන්නෙක්ව තියලා හරකගේ පිටට දාන. ඔයාලා දන්නවා හරකව සීසාද්දී හරකගේ පිටට දාන එක. මේ තමයි වියගහ. ඒකනේ. වියගහකින් මොකක්ද කරන්නේ? වියගහකින් හරකව පාලනය කරනවා. හරක වැඩ කරන්නේ හරකට ඕන විදියට නෙමෙයි වියගහ හැරෙන අතට. එහෙම නේද? අපේ ජීවිතේ ඇති වෙනකන් වියගස් අපි දරලා නැද්ද? අපි පොඩි කාලේ අම්මලා පිටේ වියගහක් තියෙනවා. ඔයා මෙහෙම දරුවෙක් වෙන්න. අන්න පුතේ අරකට ගිහලා වඳින්න. ඒ වියගහ අපි දරාගෙන එනවා තරුණ වයස වෙනකන්. තරුණ වයසට ආපුවම යාළුවෝ අපේ උඩ වියගහක් තියෙනවා. මචං මේක කරලා බලමු.
ඕක වැඩක් නෑ මචං ඉන්න එකේ ෆන් එකේ ඉමු. මෙන්න වියගහ කියලා තව පාපයත් එක්ක වියගහක් තියෙනවා. අපි ඒකත් දරාගෙන යනවා. ඒ වෙද්දී තරුණ හැඟීම් වලට අපිට තවත් දේවල් හිතෙනවා. මේ හිතුවිලිත් එක්ක අපේ වියගහ අපිව පාලනය වෙනවා. අපි දකින දේවල් වලින් අපිට ඇහෙන දේවල් වලින් රූප වාහිනිය යම්කිසි ලස්සන දෙයක් දැක්කම ආශාවක් එනවා මේක ගන්න. අපිටත් තිබ්බනම් හොඳයි. ගුරුවරයෙක් ලස්සනට ටියුෂන් ක්ලාස් එක දෙයක් මවලා පෙන්නපුවම අපිට ආසයි ඒ දේ යන්න. බලන්න යද්දී අපි ඔච්චර කල් දරලා තියෙන්නේ මිනිස්සු අපිට දීපු උයගස්. මිනිස්සු යෝජනා කරපු උයගස්. අපි හරක් වගේ ඒ හැම වියගහක් පිටිපස්සම යනවා. ඒවට කවුරුත් විරුද්ධව මොනවත් කියනවටත් කැමති නැහැ. අපේ ජීවිතේ අපි ගෙවා ගන්නම් ඔයා පැත්තකට වෙලා ඉන්න. මේ වියගස් තමයි අපිව පාලනය කරේ. නමුත් යේසුස් වහන්සේ කියනවා වේසවන්නනි බරවුසුලන්නනි මා වෙතට එන්න මම ඔබට සාහනය දෙන්නම්. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මගේ වියගහ ඔබට පිටට ගන්න. දැන් උන්වහන්සේ නිකන් එන්න කියන්නේ නැහැ. උන්වහන්සේ ගාවත් වියගහක් තියෙනවා. උන්වහන්සේගේ වියගහ තියෙනවා. මේක ගත යුතුයි යමෙක් උන්වහන්සේ වෙතට එනවා නම්. ප්‍රේමවන්තයනි මේ වියගහ ඔබේ පිටට ගත්තොත් විතරයි ඔබට සහනය ලැබෙන්නේ. ඇයි? මේ වියගහ ඔබ පිටට ගත්තොත් විතරයි ඔබට සහනය ලැබෙන්නේ. ඇයි? ඔබ මවලා තියෙන්නේ මේ වියගහ ඔබේ පිටට ගන්න. මේ වියගහ තියෙන්න ඕන තැන වෙන වියගස් තිබ්බොත් ඔබ කවදාවත් සෑහෙන්නේ නැහැ. කවදාවත් ප්‍රීති වෙන්නේ නැහැ. සතුටු වෙන්නේ නැහැ. ඒ වියගස් ඔබව මරණයට අරන් යනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ වියගහ ඔබ පිටට ගත්තම උන්වහන්සේ කියනවා මම සිතින් මෘදුව සිටින බැවින් මගේ වියගහ සැහැල්ලුයි. මොකක්ද උන්වහන්සේගේ වියගහ? යේසුස් වහන්සේ මේ පොළවේ ඉද්දී උන්වහන්සේ පිට තිබ්බේ වියගහ මොකක්ද? යොහන් 8:29 මෙහෙම කියනවා. යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේට ප්‍රසන්න වූ දේවල් මම නිතරම කරමි කීසේක. යොහන් 6:38 උන්වහන්සේ කියනවා මක්නිසාද මා ස්වර්ගයෙන් බැසාවේ මගේ කැමැත්ත නොව මා එවූ තැනන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය. යොහන් 17:4 කියනවා ඔබ මට දුන් කරන්ට දුන් වැඩ මම තීන්දුව කර පොළවේදී ඔබ ගෞරවයට පැමිණුවෙමි. මතෙව් 7:21 ඉන්නවා ස්වර්ගයේ සිටින මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමීනි කියන කිසිවෙකු ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ. යේසුස් වහන්සේ මේ පොළොවේ ඉන්නකම් කරේ පියාණන් වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේගේ ජීවිතය ගොඩ නැගුණේ පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන දේවල් කරන්නට. උන්වහන්සේ ඒ වියගහ අපිට දීලා කියනවා දැන් මා වෙතට එන්න මම සහනය දෙනවා. දැන් මගේ වියගහ නුඹ පිටට ගන්නට පියාණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න. පියාණන් වහන්සේ විසින් පාලනය වෙන්න. යේසුස් වහන්සේ සරලවම කියන්නේ දැන් මට දෙන්න උඹව පාලනය කරන්න. බොච්චර කල් පාලනය වුණා වෙන වියගස් වලින්. දැන් මට දෙන්න මං උඹව පාලනය කරන්න. මමයි උඹේ පාලකයා. මම තමයි උඹව දන්නේ. මට විතරයි උඹව පාලනය කරන්න පුළුවන්. එතකොට උන්වහන්සේ වෙතට එනවා. උන්වහන්සේගේ වියගහ ගන්නවා. උන්වහන්සේ කියනවා මගෙන් ඉගෙන ගන්න. ප්‍රේමවන්තයනි උන්වහන්සේ කියන්නේ මෙහෙමයි සරලවම. අපි කතා කරා මතකයි පියාණන් වහන්සේ වෙලිදරව් කරන්නේ කවුද? පුත්‍රයාණන් වහන්සේ විතරයි. යේසුස් වහන්සේ කියනවා මං වෙතට එන්න මම ඔබට සහනය දෙනවා. ඊට පස්සේ කියනවා මගේ වියගහ ගන්න සහ මගෙන් ඉගෙන ගන්න. සරලවම උන්වහන්සේ මෙච්චරයි කියන්නේ. උන්වහන්සේ කියනවා ඔබ වෙහසයි නම් ඔබ බරයි නම් මං වෙතට වරෙන් මම ඔබට පියාණන් වහන්සේ වෙලිදරව් කරන්නම්. පියාණන් වහන්සේ තුල ඔබට සහනය තියෙනවා. ආමෙන්. ආමෙන්. හැබැයි ඒක ඉගෙන ගන්න ඕනේ. උන්වහන්සේ කියන දේ අහන්න ඕනේ. මගෙන් ඉගෙන ගන්න. මම කියන්නේ ඇත්ත. මාර්ගයද සත්‍යද ජීවනයද මම කියන දේ අහන්න. ඔය කන් නැව්වේ යේසුස් වහන්සේ කියන ඒවා අහන්න. ඔය ඇස් නැව්වේ කවදාද යේසුස් වහන්සේ දකින්ට. ඔබ වෙන දේවල් ඇහුවට දැක්කට ඔබ තෘප්තිමත් වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා එන්න මා වෙතට. මගේ වියගහ ගන්න පියාණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න. මගෙන් ඉගෙන ගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේ.
කොහොමද සහනය ලැබෙන්නේ? සහනය ලැබෙන්නේ ඔබ දෙවියන් වහන්සේ දැනගත්තම. ගිය සතියේ දේශනාව. දෙවියන් වහන්සේ දැනගත්තම දෙවියන් වහන්සේ තුල අන්සියල්ල ඔබට තියෙනවා. ආමේන්. සල්ලි නැති අය මා වෙතට එන්න මම ඔබට සල්ලි දෙනවා කිව්වේ නෑ උන්වහන්සේ. රෝගෙන් ඉන්න අය එන්න මා වෙතට මම සුව කරලා ගෙදර යවන්නම් ෆන් එකේ ඉන්න කියලා උන්වහන්සේ කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ ආත්මෙන් වෙහෙසව ඉන්න, ආත්මෙන් බර උසුලන අන්ධයනි මරුණු පුද්ගලයනි මා වෙතට වරෙන් මම ඔබට ජීවනය දෙන්නම්, සදාකාල ජීවනය දෙන්නම්. මා දෙන්නේ ලෝකයා දෙන්නක් මෙන් නොවේ. ප්‍රේමවන්තේනි මම මේ කෑ ගහන්නේ අද ඔබට තියෙනවා මේ තීරණය. ඔව් එක පැත්තකින් උන්වහන්සේ තෝරා ගනු ලැබුවන්ට තමයි උන්වහන්සේ පියාණන් වහන්සේ වෙලිදරව් කරන්නේ. නමුත් ඒ කටින්ම තමයි කිව්වේ මා වෙතට එන්න කියලා. අද ඔබට දැනෙනවා නම් ඔබේ හිත ඇතුලේ මම යනවා මෙයා වෙතට. මම යනවා යේසුස් වහන්සේ වෙතට. මම යේසුස් වහන්සේ වෙතට යනවා කියලා ඔබගේ හිත ඇතුලේ ගැස්මක් එනවා නම් ඔබ දකින්න යනවා ජීවිතේ දැකපු ලස්සනම දේ. ආමේන්. what? යේසුස් වහන්සේ. ජීවිතේ මිනිස්සෙකු දකින අලංකාරම දේ ඔබ දකින්න යනවා. මම ගිය සතියේ කිව්වා දෙවියන් වහන්සේ වෙනුවෙන් හැමදේම අත්හරින්නාට දෙවියන් වහන්සේ තුල හැමදේම ලැබෙනවා. ආමේන්. ප්‍රේමවන්තයනි ඔබට එකයි මේ විශ්වයට අවශ්‍ය ජීවත් වෙන්න සහ ඔබගේ ආත්මයට තියෙන එක තේරුමයි යේසුස් වහන්සේ. ඔබ යේසුස් වහන්සේව දන්නේ නැත්නම් ප්‍රේමවන්තයනි උන්වහන්සේ ඉගෙන ගන්න කිව්වේ මේක එක දේශනාවකින් ඔබට යේසුස් වහන්සේ ගැන මට කියන්න බෑ. මට කියන්න පුළුවන් එකක් එයා විතරයි ඇත්ත. එයා විතරයි ජීවනය. එයා විතරයි ගැලවීම. අනේ මේක අහලා යන්න එපා ඔහේ. හිතන්න එපා මම අනිත් එක මතක තියාගන්න. එයා පිළිමයක් නෙමෙයි. උන්වහන්සේ පිළිමයක් නෙමෙයි. පිළිම නමස්කාර කරන තැන්වල යේසුස් වහන්සේ නැහැ. උන්වහන්සේට ඉටි පන්දන් දීලා සතුටු කරන්න බෑ. ආමේන්. උන්වහන්සේ මාලවල් වල ජප කරාට එතනට එන්නේ නැහැ. උන්වහන්සේ මැවුම්කාරයා. උන්වහන්සේට කොහොමද ඔබ පිළිමයකට සමාන කරන්නේ? උන්වහන්සේ කොහොමද ඔබ මාලයක් දාන්නේ? ඔබ මල් පූජා කරන්නේ කවුද? එයා මැවුම්කාරයා. ඒවා මැව්වෙත් උන්වහන්සේ. ආමේන්. උන්වහන්සේ මවපු දේම ඔබ දෙන්නේ කොහොමද? ඔබ ඒවා වැඩක් නැහැ උන්වහන්සේට. උන්වහන්සේ හැමතැනම ඉන්න සර්වවාසී. උන්වහන්සේට හැමදේම කරන්න පුළුවන් සර්ව බලධාරී. උන්වහන්සේ හැමදේම දන්න සර්ව ඥාන එකම එක දෙවියන් වහන්සේ. පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ. මේක කියන්නේ උන්වහන්සේට හේතු වුණු කාරණාව මම ඔබට කියන්නම්. ඇයි? අර සෙනගට ශාප කරා නුඹලා පසුතැවිලි නොවුණු නිසා. යේසුස් වහන්සේ මේ පණිවිඩය අරගෙන ආවා. එයා කිව්වා මම තමයි ස්තනන් වහන්සේ මාව අදහගනි. නමුත් ඒ මිනිස්සු අදහුවේ නැහැ. උන්වහන්සේ ශාප කරා. නුඹලාට දුක් වේ. අද මගේ පණිවිඩය අහලා ඔබත් ප්‍රතික්ෂේප කරොත් ඔබට දුක් වේ. මම නෙමෙයි කියන්නේ දේව වචනය. යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන ඔබ තරම් අවාසනාවන්තෙක් පව්කාරයෙක් නැහැ. මුත් යේසුස් වහන්සේ පිළිගන්න ඔබ ඕන කෙනෙකුට උන්වහන්සේට පුළුවන් දෙන්න ජීවනය, සදාකාල ජීවනය. නිසා ප්‍රේමවන්තයනි මතක තියාගන්න ඔබ උන්වහන්සේ වෙතට ආවා නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ වියගහ දරනවා. වියගහ දරන්නේ නැති කිතුනුව ඉන්න බෑ. හරි? වියගහ දරන්නේ නැති කිතුනුව ඉන්න බෑ. උන්වහන්සේගෙන් ඉගෙන ගන්නේ නැති කිතුනුව ඉන්න බෑ. පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැති කිතුනුව නෑ. ඉන්නවා ක්‍රිස්තියානිකාරුන් නමට. නමුත් උන්වහන්සේ දවසක අඳුනන්නේ නැහැ කියනවා. ඒ ඔබ වෙන්න එපා. ඒ ඔබ වෙන්න එපා. පියාණන් වහන්සේගේ කැමැත්ත හොයන්න. කැමැත්ත කරන්න. උන්වහන්සේ ඔබට සහනය දෙනවා. වෙහෙසවන්නේනි, බර උසුලන්නේනි. යේසුස් වහන්සේ වෙතට එන්න. යේසුස් වහන්සේ ඔබගේ ආත්ම වලට සහනය දෙනවා. ආමේන්. පියස්වහමු. Itu